වර්තමාන ලෝකයේ සහ අතීතයේ දිහා බලද්දී අපිට තේරෙනවා මිනිස් ජීවිතය බොහොම ඉක්මනින් ඉතාමත්ම සුළු කාලයක් ඇතුළත දියුණු වෙලා තියෙන ආකාරය. මිනිස්සු විදියට අපි මේ ලෝකෙට අලුත් තාක්ෂණයන් දායාද කරමින් මිනිස් ජීවිතය වඩා වඩාත් පහසු සහ සාර්ථකත්වයට දිනෙන් දින ගෙනියනවා. ඒ වගේම තමයි අපි වෙනදටත් වඩා විශ්වයට නව තාක්ෂණය තුලින් සමීප වෙනවා. මේ සියලු සාර්ථකත්වයන් හමුවේ මිනිස් වර්ගයා තමන්නා ගමන් මඟ පිළිබඳව ආඩම්බර වෙනවා. කොහොම හරි මේ කියන දියුණුව පෘථුවියට වළංගු නොවි මේ විශ්වීය වශයෙන් බැලුවොත් අපි කොතන ඉදීද? විශ්වයේ තවත් දියුණු ජීවියක් අපි මේ දියුණුවන අතරවාරේ කොපමණ දියුණු වෙලාද? ඕන් මොන වගේ තැනකද? එන්න අපි මේ වීඩියෝ තුලින් ඒ පිළිබඳව කරුණු කාරණා බොහොම සවිස්තරාත්මකව කතා බහ කරමු. කාඩිෂෝ ස්කේල් එක අපි ගංගනගාමින් හඳට යවුවා. ජාන විද්‍යාවෙන් විස්කම් පෑවා. ඉන්ටර්නෙට් හැදුවා. බලන් ගියාම දශක කිහිපයක් ඇතුලේ අපි හිතුවටත් වඩා විශාල සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු අනාගතේ මෙහෙම වේවි කියලා හිතුවටත් වැඩිය. නමුත් මෙහෙම හිතන්න අපි මේ රැස් කරගත්ත සියලුම තාක්ෂණයන් සහ ඒ තුලින් ලද දියුණුව අයිස්බර්ග් එකක උඩ කොටසක්. අපි මේ පිළිබඳව දල අදහසක් ගන්න නම් අපිට සිද්ධ වෙනවා කාඩිෂෝ ස්කේල් එක ගැන අවධානය යොමු කරන්න. මේ බලශක්ති පරිභෝජනයේ මත විශ්වයේ ජීවින්ගේ දියුණුව මනින එක්තරා ආකාරයක මිනුම් දණ්ඩක් කිව්වොත් මම හරි. 1964 රුසියානු විද්වතෙක් වන නිකොලයි කඩෂෝ මහතා විසින් හඳුන්වා දුන් මෙය විශ්වයේ දියුණු ජීවීන් පිළිබඳව උපකල්පනය කිරීමට සහ ඔවුන්ගේ දියුණුව මැනීමට අතිශය සාර්ථක සංකල්පයක්. මූලික වශයෙන් මේ ස්කේල් එකට තියෙන්නේ කොටස් 3යි. අවසනාවට වගේ අපි තාම පළවෙනි තැනේවත් නැහැ. ඒ කියන්නේ ටයිප් 1 වලවත් නැහැ. ටයිප් 1 කියලා කියන්නේ තම මව් ග්‍රහ ලෝකයේ සියලු බලශක්තිය පරිභෝජනය කිරීම. ටයිප් 2 කියලා කියන්නේ තම සූර්යාගේ සියලු බලශක්තිය පරිභෝජනය කරන ශිෂ්ටාචාරයක්. තුන්වෙනි එහෙමත් නැත්නම් ටයිප් 3 කියලා කියන්නේ තමන් ජීවත් වන මන්දාකිනීම බලශක්තිය පරිභෝජනය සහ මන්දාකිනීම පාලනය කිරීම. බලශක්ති පරිභෝජනය යටතේ අපි මිනිස්සු විදියට තවමත් ඉන්නේ 0.72. විදුතුන් කියන විදියට අපි බලශක්ති පරිභෝජනය සෑම වසරකින්ම 3%කින් වැඩි කරගන්න පුළුවන් නම් අපිට ටයිප් 1 එකකට වසර 100ක් ඇතුළත යන්න පුළුවන් වෙනවා. අපි මෙතනට ගිය දවසක අපිට පුළුවන් වෙනවා අපේ පෘථිවියට වැටෙන සියලු හිරු එළියත්, මුහුදු රළත්, සුළඟත්, භූමිකම්පාවත්, සුනාමියත් පවා බලශක්ති උත්පාදනයට යොදා ගන්න. අපිට මේක හොඳ දියුණුවක් කියලා තේරෙනවා. නමුත් මේක බොහොම සුළු දෙයක් අපි ටයිප් 2 එකට ගියොත්. මේ ශිෂ්ටාචාරය කියන ජීවින්ට පුළුවන් වෙනවා තමන්ට දාව තියෙන තාරකාවේ සියලු බලශක්තිය ජනනය කරගන්න සහ ඒ භාවිතයට ගන්න තමන්ගේ ග්‍රහලෝකයට වැටෙන සූර්යාලෝකයට පමණක් සීමා වෙන්නේ නැතුව. ඩයිසන් ගෝල සූර්යාගේ සියලු බලශක්ති උරා ගැනීමක් කියලා කිව්වම අපිට ඒක මේ විදිහට තේරුම් කරගන්න පුළුවන්. මේ තමයි ඩයිසන් ගෝලයක්. එහෙමත් නැත්නම් ඩයිසන් ස්පියර් එකක්. අපි මේ වෙද්දී ඩයිසන් ගෝල කිහිපයක්ම උපකල්පනය කරලා තියෙනවා. මේන් ප්‍රධානම එක තමයි මේ. මේක අතිශය සාර්ථක සැකස්මක්. මේක තමයි ස්වෝම්ප් හැඩේ ඩයිසන් ගෝලය. මේක සැදිලා තියෙන්නේ සූර්ය කෝෂ විශාල සංඛ්‍යාවකින්. මේ සූර්යයා වටා භ්‍රමණය වෙමින් එයින් පිටවන සියලුම බලශක්තිය උරා ගන්නවා. මේ තුලින් සූර්යාගේ රේඩියේෂන් එක තාප ශක්තිය බවට පත් කරලා ඒක ශිෂ්ටාචාරයේ භාවිතාව වන බලශක්ති මාධ්‍යයට හරවලා මුළු ශිෂ්ටාචාරයක්ම බලගන්වනවා. නමුත් ඩයිසන් ගෝලයක් හදන එක ප්‍රායෝගික නෑ කියලා ඔබට හිතනවා ඇති. නමුත් විශ්වාස කරන්න දියුණු ජීවයකට මේක නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. නිකමට හරි ඩයිසන් ගෝලයක් තියෙනවා නම් අපේ විශ්වයේ අපිට ළඟපාත ඒක අපිට හොයාගන්න පුළුවන්. අතිදක්ෂ භෞතික විද්‍යාඥ ෆ්‍රීමන් ඩයිසන්ට අනුව මේට බොහොම හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා. බලශක්ති සංරක්ෂණ නීතියට අනුව යම් ජීවින් පිරිසක් විසින් ඔවුන්ගේ තරුවෙන් සම්පූර්ණයෙන් බලශක්තිය භාවිතා කිරීමෙන් පස්සේ ඔවුන් නැවතත් මව් තාරකාවට මේ ශක්තිය ලබා දෙන්න ඕනේ. මේ සඳහා විමෝචනය වෙන විකිරණ වර්ණාවලිය දිගු තරංග අදෝරක්ත විකිරණ වෙත මාරු කරන්න ඕනේ. කොහොම හරි මේ විදිහට යෝජනා වූ ඩයිසන් ගෝලයක් විද්වතුන් හොයා ගත්තාද? ඒ වගේම ඒ විදිහේ දෙයක් තියෙන්න පුළුවන්ද? පිළිතුර සරලවම ඔව්. විශ්වයෙන් අමුතු සොයා ගැනීමක්. මීට වසර කිහිපයකට පෙර විද්‍යාඥයන් විසින් අසාමාන්‍ය දෙයක් සොයාගන්නා ලද අතර එමගින් සමහර ප්‍රවීණයන් හිතාමතාම සාධන ලද ඩයිසන් ගෝලයට සමාන ඕනම දෙයක් අභ්‍යවකාශයේ විශාලත්වයේ පැවතිය හැකි කියලා හිතන්න හේතු කාරණාවක් වුණා. ඉතින් අපේ නාලෝක වර්ෂ 1450 ඈතින් පිහිටි තාරකාවක් පිළිබඳව ඔවුන්ගේ පරීක්ෂණයේ කොටසක් ලෙස විද්‍යාඥයන් දීප්තියේ විෂමතා අඩුවීම් රාශියක් ඒ තාරකාවේ දැකලා තියෙනවා. ඉතින් මේ පැහැදිලි කළ නොහැකි සිදුවීම තවත් විස්තර කළොත් මේ තාරකාව හිටපු ගමන් සිය දීප්තියෙන් 120ක් පමණ එකවර අඩු කරගන්නවා ඔවුන් දැකලා තියෙනවා. ඉතින් මේ අනුව බොහෝ දෙනා කලබලෙන් විවිධ න්‍යායන් හිතන්න ගත්තා. ඇත්ත වශයෙන්ම මේ න්‍යායන්ගෙන් එකක් යෝජනා කළා ආකාශ වස්තුවේ ආලෝකය ලබාගෙන ඒක ප්‍රයෝජනවත් ශක්තියක් බවට පත් කරන ඩයිසන් ගෝලයක් මේ තාරකාව වටා තියෙන්න පුළුවන් කියන දේ. කෙසේ වෙතත් නව විමර්ශනවලදී එකතු කරන ලද අතිරේක සාක්ෂි මේකට පටහැනි වෙනවා. නව සාක්ෂි වලට අනුව දීප්තිය අඩුවීමට හේතු වෙලා තියෙන්නේ දූවිලි වලාවක් බව හොයාගෙන තියෙනවා.
ඉතින් විමෝචනය වූ තරු ආලෝකයේ විවිධ වර්ණාවලි කලාප සහ දූවිලි අංශු විසින් පරිභෝජනය කළා තියෙනවා. ඉතින් මේක ජනප්‍රිය අධ්‍යයනයකට අනුව හිතාමතාම නිපදවන ලද ව්‍යුහයක්. එමත් නැත්නම් ඩයිසන් ගෝලයක් නිසා සිදුවුවක් නෙමෙයි. අනෙක් අතකට අපිට මෙහෙම හිතන්න පුළුවන්. විද්වතුන් තර්ක කරන්නේ පිටසක්වල ශිෂ්ටාචාරයන් දැනටමත් මානව වර්ගයන් නොදන්නා තාක්ෂණික ශිල්පීය ක්‍රම භාවිතා කරනවා කියලා. ඒත් සමගම තවත් පැත්තකින් තවත් අය තර්ක කරනවා අපිට දැනට දියුණු පිටසක්වල සංස්කෘතියන් අවබෝධ කර ගැනීමට නොහැකි වගේම ඔවුන්ගේ හැසිරීම් සහ තාක්ෂණික දියුණුව අපිට කල් තියා දැකීමටවත් කවදාටවත් බැහැ කියලා. Type 3 civilization එක. අපි ආයෙමත් කාඩිෂෝ ස්කේල් එක පැත්තට එමුකෝ. මූලික වශයෙන් Type 3 ශිෂ්ටාචාරයන් ඩයිසන් ගෝලයේ මූලික ගුණාංග වලින් සමන්විත තාක්ෂණයක් භාවිතා කරගෙන සමස්ත මන්දාකිණී ශක්තිය උරා ගැනීමට හැකියයි සැලකෙනවා. ඉතින් මේ අවස්ථාවේ ඇති සැලකිය යුතු වෙනස තමයි අපිට හිතාගන්න බැරි තරම් දැවැන්ත සමානුපාතිකයන් සමග කටයුතු කිරීම. ඉතින් මේ අනුව අවම වශයෙන් න්‍යායාත්මකව ඔවුන්ගේ පිටසක්වල ජනගහණයට හිතාමතාම සැපයූ බලශක්ති සැපයීම සඳහා බිලියන ගණනක් තරු සහ කළු කුහර වටා කක්ෂගත වන ඩයිසන් ගෝල මගින් පරිපූර්ණ මන්දාකිණි වසාගත හැකියි. ඉතින් ඒ නිසා දියුණු පිටසක්වල ශිෂ්ටාචාරයන්ට අසීමිත බලශක්ති සංචිතයක් තබා ගන්න පුළුවන්. මේ ජීවින්ගේ පැවැත්ම අනුතුරේ දැමිය හැකි එකම දේ තමයි අනපේක්ෂිත ස්වභාවික ව්‍යසනයක්. නිදසුනක් විදියට අපිට ගන්න පුළුවන් විශාල සුපර්නෝවා පිපිරීමක්. මොකද අපි දන්නවා සුපර්නෝවා එකකට පුළුවන් සමස්ත මන්දාකිණි පද්ධතියම විනාශ කරලා දාන්න. සමහර විද්‍යාඥයන්ගේ මතවලට අනුව මානව වර්ගයා අවම වශයෙන් වසර 500ක් ඇතුළත කාඩිෂෝ ස්කේල් එකේ දෙවන මට්ටමකට ළඟා වීමට තාක්ෂණික වශයෙන් හැකියාවක් නැහැ. අනෙක් අතට Type 3 එකකට යන ගමන් මඟ බොහොම දිගු එකක්. අපේ මිනිස් වර්ගයා එතෙක් පවතීද කියලත් ලොකු ගැටලුවක් තියෙනවා. අපි Type 3 එකක් වෙන්න බොහෝ කාලයක් යයි. ඒකට වසර මිලියන බිලියන ගාණක් වුණත් ගත වෙන්න පුළුවන්. නමුත් නිකමට හිතන්න දියුණු ජීවියක් ඉන්නවා නම් මේ විශ්වයේ එක මන්දාකිණී බලශක්තිය සම්පූර්ණයෙන්ම පරිභෝජනය කරන්න සහ පාලනය කරන්න අන්න ඒක අතිශය දියුණු ජීවියක් වෙන්න ඕනේ. ඒ වගේම ඔවුන් අපි හිතන් ඉන්නවටත් වඩා බොහෝ වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පොළවේ ඉන්න අපේ විද්වතුන් කාටවත් ඔවුන්ගේ පැවැත්ම ගැන ග්‍රහණය කරගන්න බැරි වෙයි. මොකද ඔවුන් ඒ තරම්ම සංකීර්ණ නිසා. ෆර්මි පැරඩොක්ස්. ඉතාලි ජාතික භෞතික විද්‍යාඥයෙක් වන එන්රිකෝ ෆර්මි 1950 ගණන් වල මුල් භාගයේදී පිටසක්වල ජීවීන් පිළිබඳව සාක්ෂි සොයා ගැනීමට මානව වර්ගයට නොහැකි වූයේ මන්ද යන මාතෘකාවට අදාළ කතාබහ නැවතත් කරලියට ගෙනාවා. ඉතා දියුණු පිටසක්වල ජීවියක් පවතින අතරවාරයේ වසර මිලියන ගණනාවක් පුරා ඒක පවත්වා ගැනීමට හැකියාවක් තියනවාද යන අදහස මත පදනම්ව ඔවුන් අන්තර් තාරක අභ්‍යවකාශ ගමන් මගින් එහෙමත් නැත්නම් ඉන්ටර්ස්ටෙලර් ට්‍රැවලින් තුලින් මුළු මන්දාකිණිම ජයගෙන තියනවා වෙන්න පුළුවන්. මේ සම්භාවිතාවයේ අනුව පිටසක්වල ජීවීන් සඳහා හෝඩුවාවක් සෙවීම බොහෝ කලකට පෙර සිදුවිය යුතු දෙයක්. කෙසේ වෙතත් කිසිම දෙයක් හමු නොවීම ෆර්මිට අතිශය විකාරයක් වගේ පෙවුණා. මේ තරකයේ අවසානයේ ඉතාලි ජාතිකයා පහත පරිදි ටිකක් වෙනස් සංක්ෂිප්ත කළ හැකි නිගමනයන්ට මේක අරගෙන ගියා. පිටසක්වල ජීවීන් ඉන්නවා නම් ඇයි මේ විශ්වයේ නැත්තේ? මේ පැරඩොක්ස් එක නිකමට හරි කවදම හරි දවසක අපි පිටසක්වල ශිෂ්ටාචාරයක් හොයාගත්ත ගමන්ම බිඳ වැටලා යනවා. මේ පැරඩොක්ස් එක පැහැදිලි කිරීම සඳහා වසර ගණනාවක් පුරා විවිධ පැහැදිලි කිරීම් යෝජනා කරලා තියෙනවා. Rare Earth Theory ෆර්මි පැරඩොක්ස් එක බිඳවට්ටන්න පුළුවන් හොඳ න්‍යායක්. මේ න්‍යායෙන් කියන්නේ විශ්වයේ ඉන්නේ අපි විතරක් කියලා. අපගේ නිල් ග්‍රහ ලෝකයේ ජීවය සමෘද්ධිමත් වෙලා තියෙන්නේ අතිශයින් බලාපොරොත්තු විය නොහැකි සිදුවීම් මාලාවක් හේතුවෙන්. ඒ කියන්නේ අතිශය දුර්ලභ අවස්ථාවකින්. මේ කල්පිතය තුලින් උපකල්පනය කරන්නේ පිටසක්වල ජීවියක් පැවතිය හැකි නමුත් ඒ කිසි විටකත් බුද්ධිමත් එකක් වෙන්න බෑ. එක්කෝ අපේ ගාන එහෙමත් නැත්නම් අපිට වඩා ප්‍රාථමිකයි. හරියට ඇවට එකේ නාවි ජීවින් වගේ. හොඳින් පරිණාමය වෙලා තිබ්බත් තවමත් ජීවන රටාව ප්‍රාථමිකයි. අපේ මන්දාකිණි ඇති දියුණුම ශිෂ්ටාචාරය මනුෂ්‍යත්වයේ වන බැවින් තවමත් අපිව කවුරුත් බලන් ආවේ නැත්තේ ඇයි? අපිට හිතන්න පුළුවන් දේ තමයි අපේ පිටසක්වල මිතුරන්ට අපිව බලන් ඉන්න තරම් තාක්ෂණික දැනුම අඩුයි. කෙසේ වෙතත් යම් අවස්ථාවකදී මේ පැරඩොක්ස් එක බිඳ වැටෙන්න පුළුවන් විශාල සම්භාවිතාවයක් තියෙනවා. ආපු ගමන් බිඳ වැටෙනවා. කලින් කිව්වා වගේ. සමහර විද්වතුන් විශ්වාස කරන්නේ සමස්ත ශීරපතේ ජනපදකරණය කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් කළ නොහැකි කියලා. මෙන්න මේ කාරණාව සාධාරණයි. ඒ අපේ මන්දාකිණේ විශාල දුර නිසා නෙමේ. පිටසක්වල ජීවින්ට දුරස්ත තරු පද්ධති යටත් විජිත කරන්නට ප්‍රමාණවත් සම්පත් සැබවීම රැස් කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මේක හොඳ ප්‍රශ්නයක්. එසේනම් ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ අභ්‍යන්තර සහජීවනයේ පවත්වා ගැනීම සඳහා තරු පද්ධති අතර sannivedanaya සහතික කළ හැක්කේ කොහොමද? මෙන්න මේ අවස්ථාවේදී ජෙෆ්රි ඒ ලැන්ඩිස් වැනි විද්‍යාඥයන් නිගමනය කරපු දේ තමයි ඕනම ශිෂ්ටාචාරයකට ඇති උපරිම හැකියාව වන්නේ එහි ආසන්නතම යාබද පද්ධති යම්කිසි දේශ සීමාවක් තුළ යටත් විජිතයක් බවට පත් කර ගැනීම. ඉතින් මේ සන්දර්භය තුළ ශීරපතේ යටත් විජිතකරණය බොහෝ විට සංකීර්ණ බුබුලක් වගේ වෙන්න පුළුවන්. සමහර විට අපිත් වෙනත් දියුණු ජීවයක
මේ වගේ බුබුලාකාර යටත් විජිතයක ඔවුන්ගේ අධීක්ෂණය ඉන්නවා වෙන්න පුළුවන් විශාල සම්භාවිතාවයකුත් තියෙනවා. මේ සමගම අපි මේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ අතරතුර ඔබටත් පිටසක්වල ශිෂ්ටාචාරවල පැවැත්ම පිළිබඳව විවිධ දේවල් හිතෙන්නේ නැති. ඔබේ මනසට හිතුණු විවිධ අදහස් පහතින් යොමු කරන්න. සමහර විට ඔබේ අදහස් ඇතම් න්‍යායන් සහ මුලින්ම වෙනස් කරන්න පුළුවන් වෙන විදිහ ඒවා වෙන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතු subscribe කරලා bell එකත් ගැහුවොත් මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක නැවත ඔබ හමු වන බලාපොරොත්තුෙන් අදට මම ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබම සුබ දවසක්.